SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 සැප්තැම්බර් 27 ඉරිදා සිරස්තල උපරිම සිල්ලර මිල ඉක්ම වූ පොල් වෙළඳ පොලේ මේ අනුපයි අනුව තමයි දෙන්නලා තියෙන්නේ. ඒ 88යි අපිට බාලා තියෙන්නේ. අපි 80ට බාලා 90ට ඉක්ුණා පොල්. පොල් ගෙඩියේ වට ප්‍රමාණය මනින හැටි බලධාරීන් වෙළඳුන්ට කියා දෙයි. කඩවල වලට කම්බියක් රවුන්ඩ් කරලා හදාගන්න පුළුවන් වෙළඳ මහත්තයාට. නැත්තම් යා ටේපෙන් හරි මයින්න පුළුවන්. කොවිඩ් මඩින ලොව සාර්ථකම රටවල් අතර දෙවන තැන ශ්‍රී ලංකාවට චීනයේ නවතම සමීක්ෂණයක් හෙළි කරයි. කොවිඩ් නිසා ඩුබායිහි ICC මූලස්ථානයත් වැසේ. ලැබුණු විස්තර දුන්නා නම් STF එක පාස්කු ප්‍රහාරය වළක්වනවා. සහරාන් ගැන දැනගත්තෙත් ප්‍රහාරයෙන් පසුවයි. හිටපු STF ප්‍රධානියා පාස්කු කොමිසමට කියයි. අංගොඩ ලොක්කාගේ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට. පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පලා ගිය මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුත් කොටුවේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් පොල් ගෙඩියක වට ප්‍රමාණය සැලකිල්ලටගෙන උපරිම මිලක් නියම කරනු ලැබුවේ පාරිභෝගික ජනතාවගේ සුභසිද්ධිය උදෙසා බැවින් එය හාස්‍යයට ලක් නොකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වට ප්‍රමාණය අනුව පොල් වර්ග කළ යුත්තේ පාරිභෝගිකයන් නොව වෙළෙන්දන් විසින් බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ. The big story. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල දක්වමින් පසුගිය සිකුරාදා ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව වට ප්‍රමාණය අගල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක්. වට ප්‍රමාණය අගල් 12ත් 13ත් අතර වන පොල් ගෙඩියක් රුපියල් 65ක මිලටත් වට ප්‍රමාණය අගල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කටත් අලෙවි කළ යුතු වෙනවා. මෙම නව මිල ගණන් වලට අනුකූලව වෙළඳ පොලේ පොල් අලෙවි වන්නේ දැයි අද දෙරණ සොයා බැලුවා. පොල් කීයද පොල්? පොල් නම් තාම ගණන් 75යි එහෙම තමයි විකුණන්නේ මචං. මනින්නේ නැද්ද? එපා ඔයගොල්ලෝ ගෙදරින් ගිහින්ද? පොල් ගෙඩිය කීයක් දුන්නේ? 80යි 73යි ඊයේ බෑ. ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් අලෙවි වුණේ රුපියල් 80, 85 සහ 90 යන මිලටයි. රුපියල් 90යි ගාන්න 5යි. මේ පොල් ගෙඩියක් 95යි නේ. මේ අනුපයි. 90 තමයි දෙන්නලා තියෙන්නේ. ඒ 88යි අපිට බාලා තියෙන්නේ. අපි 80ට බාලා 90ට ඉක්ුණා පොල්. ඒ ගැසට් එක ගහපු එක්කිනුට ගෑලා තියන්න ගන්න පොල් ගෙඩිය වැනලා දෙන්න. මෙම වාතාවරණය තුළ පොල් වලට උපරිම මිලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පාරිභෝගිකයන්ද පෙන්වා දෙනවා. පොල් මිල රජයෙන් අඩු කරපු එක හොඳයි. නමුත් මේක මිල පාලනයක් කළා යම්කිසි ස්ථාවර මිලකට ආව නම් තමයි හොඳ. මේ මිල හැමදාම ස්ථාවරව තියෙන්න ඕනේ. මේ අනුව වෙළඳ පොලේ පොල් ගෙඩිවල වට ප්‍රමාණය නිසි ලෙස මැන බැලීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැන් ක්‍රමවේද ක්‍රියාවට නංවා තිබෙනවා. මේක තමයි වටරම් 13 එකක්. මේකට වඩා ලොකු පොල් ගෙඩි විකුණන්න වෙනවා රුපියල් 70ට. 13. අපි බාලා බලනවා සාමාන්‍ය මේ 13ට වටරම් තියෙන 13 තියෙන පොල් ගෙඩියක්. ඊට වඩා ලොකු පොල් ගෙඩි විකුණන්න වෙනවා 70ට. මේක 12යි. මේක සාමාන්‍ය විකුණන්න වෙනවා 60යි. මීට වඩා 12ටයි 13ට අතර තියෙන පොල් ගෙඩි 60 බාට විකුණන්න වෙනවා. මේක හරියට අපි මෙල්ල බලන්නේ නැහැ. සාමාන්‍ය විදියට ඒක අපි දීලා තියෙන්නේ මේ විදියට විකුණන්න කියලා. ඒක බැලඳ පොල් එක සාමාන්‍ය විදියට විකුණනවා නම් මේ නඩු පවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වඩා අසාධාරණ විදියට 70ට වැඩි විකුණනවා නම් ඒක මනින්න අවශ්‍ය නැහැ. කෙලිම නඩු දානවා. මෙය පාරිභෝගික ජනතාවගේ සුභ සිද්ධියේ උදෙසාගත් පියවරක් බැවින් එය හාස්‍යයට
ලක් නොකරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටිනවා. මම දැක්ක විශේෂ පුද්ගලයන් නොයෙක් ප්‍රකාශ ඉදිරිපත් කරනවා පොල් වල මිමිම ඉන්නේ කොහොමද කියලා. වෙළඳ පොලේ පොල් විකුණන කඩවල පොල් ගොඩවල් ලොකු ගොඩ පොඩි ගොඩ මධ්‍යම ගොඩ කියලා ගොඩවල් වශයෙන් තමයි විකිණීම කරන්නේ. එතෙන්දී මිම්මක් නියම කරලා තින්නේ ජනතාවට පැමිණිල්ලක් වුණත් කරොත් අපි නීති මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ මිම්මක් තිබුණා. ජනතාවට මිමි ටේප් පටි අරන් යන්න අවශ්‍යතාවය නැහැ කඩේට. ඔය උපකරණ වෙළඳන්ට දෙනවද කොහොමද? නෑ මෙහෙමයි. දැන් කඩවල වලට කම්බියක් රවුන්ඩ් කරලා හදා ගන්න පුළුවන් නේ වෙළඳ මහත්තයාට. නැත්තම් ඒ ටේපෙන් හරි මයින්න පුළුවන්. කවද දෙනවද කාල දෙනවද වෙළඳන්ට? කවද ඉඳන්ද මේක වැටලීම් කරන්නේ? අපි එකපාර වටලන්න යන්නේ නැහැ. අපි දැන් දවස් දෙකක් තුනක් දෙනවා බලන්න. ඒ සාධාරණ බලලා ඊට පස්සේ දැනුවත් කරලා ඊට පස්සේ අපි ක්‍රියා කරමු. අපි බලමු මාකටේ මොකද වෙන්නේ කියලා. ඉන් අනතුරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන්ද දෙමටගොඩ සහ නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙළඳුන් දැනුම්පත් කළා. මේක 13 හරි. මේක වඩා ලොකු වෙනවා නම් තමයි හැදුවේ. 12ට අඩු නම් 8යි. මේක 8ට එන්න ඕනේ. 85ට ඉක්වල වෙන්න ඕන. උපරිම 70යි. ඒවට අඩු කරන්න ඕනේ. මම කියන්නේ ගන්නකො පාර්ලිමේන්තුවේ කියනකොට 70ට වැඩි විකුණන්න නම් බෑ. අද අපි දැනුවත් කිරීම වැඩසටහන් කරනවා. හෙටත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට වඩා වෙනස් විදියට විකුණනවා නම් ඒ සම්බන්ධව 1977ට අපි දුරකථනයෙන් අපිට පෙමිණිලි කරන ලෙස අපි පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. පාස්කු ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධියංශ කළ පූර්ව දැනුවත් කිරීම පිළිබඳව එවක පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන්ව විධිමත් ලෙස දැනුවත් නොකළ බවත් එසේ දැනුවත් කළේ නම් ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායට පැහැදිලි හැකියාවක් තිබූ බවත් එහි හිටපු අනදින නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් ඔහු මේ බව අනාවරණ කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට පොලිස් විශේෂකාර්ය බළකාය පහර අනදින නිලධාරී අවසරේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ඊයේ පළමුවරට සාක්ෂි ලබා දුන්නා. එහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ ප්‍රහාරයක් පිළිබඳව ඉකුත් වසරේ අප්‍රේල් 4 වන දින විදෙස් බුද්ධි අංශයක් ලබා දුන් මුල් පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු පිළිබඳව ඔබ දැන සිටියේද යන්නයි. එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ට යොමු කර තිබූ අදාළ තොරතුර ඉකුත් වසරේ අප්‍රේල් මාස 9 වන දින පසුරු 6:45ට පොලිස් විශේෂකාර්ය බළකා මූලස්ථානයට ලැබී තිබුණු නමුත් තමා ඒ වන විට විදේශගතව සිටි බවයි එම්.ආර්. ලතීෆ් මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ. අප්‍රේල් මාස 10 වන දින තමන් යලි දිවයිනට පැමිණීමෙන් පසුව කාර්යාලයට යාමට ප්‍රථම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අමතා විශේෂයමක් තියෙනවාදැයි විමසූ නමුත් එහෙම විශේෂතයක් නැහැ යැයි පොලිස්පතිවරයා පිළිතුරු ලබා දුන්නේ යැයි ලතීෆ් මහතා ප්‍රකාශ කළා. පසුව එදින කාර්යාලයට ගිය අවස්ථාවේදී අදාළ විදෙස් බුද්ධි තොරතුරු කෙරෙහි තම අවධානයට යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂකාර්ය බළකායේ කොට්ටාශ භාර නිලධාරීන් මෙන්ම ප්‍රභූ ආරක්ෂකාංශයේ සහ ජනාධිපති සහ අගමැති ආරක්ෂකාංශවල සිටි පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරීන්ව දැනුවත් කළ බව ලතීෆ් මහතා කියා සිටියා. එහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 10 වන දින සිට අප්‍රේල් 20 වන දින දක්වා වූ කාලය තුළ ඔබට පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හමු වූ අවස්ථාවක අප්‍රේල් 4 ලද පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර සාකච්ඡාවට ලක් වූයේද යන්නයි. අප්‍රේල් 11 වන දින තමන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාවත් එදිනම පස්වරුවේ දැඩිදුර සාකච්ඡාවක් සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාවත් හමු වූ අතර අදාළ හමුවීම් දෙකේදී අප්‍රේල් 4 ලද බුද්ධි තොරතුරු පිළිබඳව කිසිදු වචනයක් පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා තමන් සමග සාකච්ඡා නොකළ බව ලතීෆ් මහතා පැවසුවා. අප්‍රේල් 15 වන දින සිට අප්‍රේල් 18 වන දින දක්වා තමන් සම්මන්ත්‍රණයකට විදේශගතව සිටි බව ලතීෆ් මහතා පැවසූ විට රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඔබ විදේශගතව සිටියේදී එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබව සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා තිබුණේද යන්නයි. ඊට ලතීෆ් මහතා මෙසේ පිළිතුරු දුන්නා. නැහැ. නිලන්ද මට කතා කළේ අප්‍රේල් 19. අප්‍රේල් 16 කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමක් වෙලා තියෙනවා ඒ ගැන මොකද හිතන්නේ කියලා ඇහුවා. මම කිව්වා දැනුයි ලංකාවට ආවේ නිලධාරීන් යොදවලා සොයා බලලා අදාළ පිපිරීම ගැන පසු වාර්තාවක් දෙන්නම් කියලා. පස්සේ මම 20 සවස නිලන්තට කතා කළා. නිලන්තට මම විග්‍රහ කළා මේක අත්හදා බැලීමක් කියලා. මෙවැනි පිපිරීමකින් බහුතර මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ වෙන්න පුළුවන් කියලාත් මම පැහැදිලි කළා. බයිසිකලයක් පුපුරවා අත්හදා බැලීම කරලා තිබුණු නිසා බයිසිකලයක් මහජනතාව අතරට ගෙන ආ හැකි කියලාත් මම කිව්වා. කෙසේ වෙතත් යතුරුපැදියක් පුපුරවා පෙර පුහුණුවක් සිදු කිරීමට අදාළව තමන් විසින් සාදන ලද වාර්තාව පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට යැවීමට හැකි වූයේ පාස්කු ප්‍රහාරයට පසුව බව ලතීෆ් මහතා කොමිසම හමුවේ පැවසුවා.
අප්‍රේල් 21කින් පස්සේ තමයි STF එකට තොරතුරු එන්න පටන් ගත්තේ. STF එකට කුතුහලයක් ඇයි මේවා කලින් එව්වේ නැත්තේ කියලා. අනිත් අයට සහරාන්ලා ගැන කලින් විස්තරයවලා තිබ්බා. මම සහරාන් සහ අන්තවාදී කණ්ඩායම ගැන දන්නේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට අපිව කැඳෙව්වාම. එතකම් මම දන්නේ නැහැ. මට ආවේ විදෙස් බුද්ධ්‍යාංශයෙන් කළ පළමු දැනුවත් කිරීම විතරයි. ඒ ලිපියේ තිබ්බේ හරිම සීමිත තොරතුරු. නමුත් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානියා සහ පොලිස්පති අතර මීට වඩා ගොඩක් තොරතුරු හුවමාරු වෙලා තියෙනවා. ත්‍රස්තවාදී කණ්ඩායමේ නම්, සම්බන්ධතා, ගැවසුණු ප්‍රදේශ ආදී විස්තරාත්මක තොරතුරු මට ඒ ලිපිය ආවේ නැහැ. මට අප්‍රේල් 9 ඒ තොරතුරු දුන්න නම් දවස් 13ක් තිබ්බා විශේෂ STF මෙහෙයුමක් කරලා මේ ප්‍රහාරය ව්‍යර්ථ කරන්න. 20 සවස මම නිලන්තට කතා කරලා 16 බෝම්බ පුපුරවා කළ අත්හදා බැලීම ගැන කියද්දිත් නිලන්තට හෙට හෝ ඊට කලින් ප්‍රහාරයක් වෙනවා කියන නිශ්චිත තොරතුරු ලැබිලා තිබිලා තියෙනවා. ඇයි ඒක මට කිව්වේ නැත්තේ? 20 ඒ තොරතුරු ගැන කිව්වනම් මම කොළඹ සහ බස්නාහිර පළාත සීල් ඔෆ් කරනවා. හදිසි මාර්ග බාධක දානවා. හදිසි ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් කොටු කරගත්තනම් මේ ප්‍රහාරය ව්‍යර්ථ කරන්න තිබුණා. 20 තොරතුරු ගැන ඇයි මාව දැනුවත් නොකළ කියන එක අදටත් මට ප්‍රහේලිකාවක්. පොලිස් විශේෂකාර්ය බලකායේ හිටපු අනදින නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා ජනාධිපති කොමිසම හමුවේ එලෙස ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ මද්‍රව්‍ය චාවාරමට ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධ වූ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ අතර පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටි මද්‍රව්‍ය චාවාරම්කරුවන් දෙදෙනෙකු බියගම පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අද අත්අඩංගුවට ගැනුණා. ත්‍රිරෝද රථයකින් මද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට බියගම පොලිස් ස්ථානයේ ලැබුණු තොරතුරකට අනුව එහි අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් පිරිසක් බියගම මල්වාන ප්‍රදේශයේ මාර්ග බාධක යොදා අදාළවම හදිසි පරීක්ෂාවක් සිදු කළා. එහිදී අදාළ ත්‍රිරෝද රථය පොලිස් මාර්ග බාධකද නොතකමින් පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කරමින් පලා ගොස් තිබූ අතර රථයේ ලුහුබැඳ ගිය සැසුණු නිලධාරීන් බියගම වඩුවේගම ප්‍රදේශයේදී එහි සිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 500ක් හමු වූ අතර මෙම සැකකරුවන් දෙදෙනා එක්ව කලක සිට යතුරු පැදි සහ රන් භාණ්ඩ සොරකීමෙන් නිරත වී ඇතැයි පොලිසිය සඳහන් කළා. හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග හබරකඩදී එක් සැකකරුවෙකුත් අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 3ක් සමග තවත් සැකකරුවෙකු බටවලදීත් අත්අඩංගුවට ගැනීමට මිගොඩ පොලිස් නිලධාරීන් සමත් වුණා. මොවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ අංගොඩ ලක්කාගේ මද්‍රව්‍ය ජාවාරමට ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධ වී ඇති බවට පොලිසිය සැක පළ කරන අතර ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. යතුරු පැදියකින් හෙරොයින් මද්‍රව්‍ය ප්‍රවාහනය කළ 34 හැවිරිදි ගැබිණි කාන්තාවක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 160ක්ද සමග කාතොඩුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පිළියන්දල මොරටුව බණ්ඩාරගම ආදී ප්‍රදේශවලට ඇය මෙලෙස මත්කුඩු ප්‍රවාහනය කර තිබෙන අතර මත්කුඩු ග්‍රෑම් 5ක් ප්‍රවාහනය සඳහා ජාවාරම්කරුවන් විසින් රුපියල් 20000ක මුදලක් ඇයට ගෙවන බවද මෙහිදී අනාවරණ වුණා. බොරැල්ල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ විසින් සහස්පුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 700ක් සමග මයිකල් අන්තෝනි සුජීවනී හෙවත් සහස්පුර සුජීවා නැමැති 37 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගැනුණා. ඇයි මේකට සම්බන්ධ වුනේ? නැතිකම ජීවත් වෙන විදිය පුරුෂයෙක් මාත්‍යෙක් ඉන්නවනේ. ළමයි ඉන්නෝනේ. ගෑනම. ඒ ගෑනම හතර දෙනා බඳින මිනිස්සු කුඩු ගැහුවොත් මොකද වෙන්නේ? හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 310ක් සමග වයස අවුරුදු 17 සහ 21 වයස්වල පසුවන තරුණ අමුසැමි යුවලක් දින 22ක් වයසදී බිලිඳෙකුද සමග වෙන්නප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම යුවල බිලිඳාද අතතිව ගොස් නගරවල බස් රථ අපේක්ෂාවෙන් සිටින තරුණියන් රවටා ඔවුන්ගේ රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීම සිදු කර ඇති බව මෙහිදී අනාවරණ වුණා. හෙරොයින් ග්‍රෑම් 83 මිලිග්‍රෑම් 825ක් සමග එක් සැකකරුවෙකුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග තවත් සැකකරුවෙකුත් ග්‍රෑන්ඩ් පාස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ගල්කිස්ස පීරිස් මාවතේ නිවසකදී හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් මුල් කරගනිමින් මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමින් අයෙකු අනෙක් පුද්ගලයාගේ පපු ප්‍රදේශයට පියකින් ඇන ඝාතනය කර තිබෙනවා. මොවුන් දෙදෙනා අතරින් අයෙකු මත්කුඩු ලබා ගැනීම සඳහා රුපියල් 500ක මුදලක් ලබා දී තිබුණද මත්කුඩු රැගෙන අනිත් පුද්ගලයා එය තනිවම පානය කිරීම මෙම ඝාතනයට හේතු වී ඇතැයි අනාවරණ වුණා. ඝාතනය සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. ගාල්ල තෙලිකඩ හොරගම්පිටිය ප්‍රදේශයේ අක්කර 11ක පමණ ඉඩමක් මැද්දේ පැවැත් වූ පෞද්ගලික සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 9 දෙනෙකු තෙලිකඩ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී රුපියල් 1,60,000ක් පමණ වටිනා මත් මුද්දර 49ක්, රුපියල් 50,000ක පමණ MDM මත්ද්‍රව්‍ය, රුපියල් 50,000ක පමණ හැෂ් නැමැති මත්ද්‍රව්‍ය සහ රුපියල් 80,000ක් පමණ වටිනා මත් පෙති 18ක්, රුපියල් 20,000ක පමණ කේරළ ගංජාද සොයාගෙන තිබෙනවා. මේ අතර කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අසලදී සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනුණේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 40ක්ද සමගයි.
මෙතර පසුගියදා පොලිස් වැඩිභාරයෙන් මියගිය ගොනාකෝවිලේ රෝහණ මැත්තාගේ මරණයත් සමග රෝහා විසින් මීට පෙර ඝාතනය කළ ලන්සියාන මැත්තාගේ සොහොන අසල සැමරුමක් සිදු කිරීමට අතිනවීන ඩ්‍රෝන කැමරා යොද වූ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුගේ නිවසේ තිබී තවත් ඩ්‍රෝන කැමරා 5ක් දෙහිවල පොලිසිය භාරයට ගෙන තිබෙනවා. ඔහු බලපත්‍රයක් නොමැතිව ඩ්‍රෝන කැමරා යෙදවීමේ ආයතනය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුද ඇතුළුව මියගිය ලන්සියාන මැත්තාගේ බාල සහෝදරිය සහ තවත් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. COVID-19 ගෝලීය වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් අතර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. මේ බව අනාවරණ වී ඇත්තේ චීනයේ පර්යේෂණ ආයතනයක් කළ නවතම සමීක්ෂණයකදී. මේ අතර ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මූලස්ථාන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය දින කිහිපයකට වසා දැමුණා. ලොව සාර්ථකව කොවිඩ් මර්ධනය කරමින් සිටින රටවල් පිළිබඳ සමීක්ෂණය කර ඇත්තේ චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන යුයිකායි පර්යේෂණ ආයතනයයි. ඒ අනුව COVID-19 වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව පවත්වා ගැනීම අතින් ශ්‍රී ලංකාව ලොව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. රටවල් 108ක් ඇසුරෙන් කළ පර්යේෂණයේ පළමු තැන හිමි ඇත්තේ චීනයටයි. වසංගතයට සාර්ථක මුහුණ දුන් සෙසු රටවල් අතර දෙවන ස්ථානයේ සිට ගානාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජය මුල් ස්ථාන 10ට පත්ව සිටිනවා. මේ අතර IOC සමාගමට ඉන්ධන රැගෙන ඉන්දියාවේ සිට මීට දින කිහිපයකට පෙර මෙරටට ආ නෞකාවක සිට ඉන්දියා ජාතික කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනුණා. නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු හදිසියේ රෝගී වීම නිසා මෙරට සෞඛ්‍යාංශය නැවත ගොස් එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ වලට ලක් කළ අතර එහිදී මෙම ආසාදිතයන් හඳුනා ගැනුණා. පළමුව කොළඹ වරායටත් පසුව ත්‍රිකුණාමල වරායටත් යාත්‍රා කළ නෞකාව ඊයේ රාත්‍රියේම යලි මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ කිසිවකු මෙරට වරායකට ඇතුළු වී නොමැති අතර අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා අද මාධ්‍ය වෙත අවධාරණය කළේ. ඒ නැවට ඇතුළත් වුණු ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක් ඉන්නවා. ඒ ඔවුන්ව වහාම ඊයේ දිනේම අපි නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඔවුන්ගෙන් පවුල් හා සම්බන්ධ වෙච්ච අය ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ පවුලුත් නිරෝධායන කිරීමට කටයුතු කරලා තියෙනවා. මීට දින දෙකකට ඉස්සෙල්ලා රුසියානු ගුවන් යානයක පැමිණි කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වුණයි කියලා විශාල ප්‍රචාරයක් තිබ්බා. ඒ පුද්ගලයා රටෙන් පිටමන් කරනු ලැබුවා. අදවන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3352ක්. ඉන් ආසාදිතයන් 3208 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලැබීමත් සමග තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලැබමින් සිටින්නේ 131 දෙනෙකු පමණයි. යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට දිනයේදී තමන් අධිකරණයට පෙත්සමක් ගොනු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. මේ අතර 20 වන ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. අඩංගු කරුණු පිළිබඳව අපිට විවිධ අදහස් තිබෙනවා. සහ මුලින්ම ව්‍යවස්ථා සංශෝධනයක් නම් අපට ඒ පිළිබඳව සලකා බැලිය හැකි. ස්ථාවියේ මේ පනත පිළිබඳව අභියෝගයට ලක් කරනවා. ඒ පැත්සම මගේ නමින් ඉදිරිපත් වෙනවා. එන සඳ වෙනකොට. දැන් පෙරසන් 18ක් ගිහිල්ලා තිනවා. තවත් වෙනත් අදහස් තියෙන අය ඉන්නවා නම් එයාටත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ගස් යට ගල් යට ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතුව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පතේ යම් වෙනසක් දකින්න කැමති සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙරසම් මගින් සම්බන්ධ වෙන්න කියලා අපි රජය හැටියටත් ඉල්ලා හිටිනවා. අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ ඇත්තෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයෙක්ගෙන් තියෙන බලතල අයින් කළා ඒක පාර්ලිමේන්තුවට දුන්නා. නමුත් දැන් මේක කෙලින්ම U-turn එකක් දාගෙන තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. 19 සහ 17 ගත්තොත් හැමදාම එක්සත් ජාතික පක්ෂය අගමැති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ශක්තිමත් කරන්න තමයි ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ. එදා චන්ද්‍රිකා මැතිණියත් එක්ක වැඩ කරන්න බැරි හින්දා රනිල් බලාත්මක කරන්න කටයුතු කරා. ඊට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න බැරි නිසා එයාට හයිය දෙන්න 19 වෙනි සංශෝධනය ගෙනාවා. නිසා 19 සහ 17 ගෙනාවේ රටට වාසිදායක වෙන්න නෙමෙයි රනිල් ශක්තිමත් කරා. ඒ නිසා තමයි අපි 20 වෙනි සංශෝධනය ගේන්නේ. ඒ නිසා ඔය තියෙන තරම් යකා කළු නැහැ. මේ තරම් නීතිය උඩ läගලා ව්‍යවස්ථාව විනාශ කරලා ජනතාව ව්‍යවස්ථාව කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ ඒගොල්ලන්ට ඕන විදිහේ රූකඩ බවට පත් කරගන්න අපේ රටේ ජනතාව අනුමැතිය දුන්න කියලා මං හිතන්නේ කවුරුවක්වත් විශ්වාස කරනවා කියලා. මේ 20න් වෙන්නේ අර 19න් තීච වියවුල නැති වෙලා නැවත වතාවක් තීච තත්ත්වයට පත් වෙන එක. හැබැයි 20න් අපි නතර වෙන්නේ 20න් යන්නේ පරිපූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මිසක් එමෙතෝ මේ 20ත් එක දිගට ඉන්නේ නෙවෙයි. දැන් මොකද වුණේ විශේෂාංගය?
මොකද උනේ වැඩසටහනේ අද දවසේ අපේ ආරාධිතයා බවට පත් කරගත්තේ 9 වෙනි පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද අපාබේවර්ධන මහත්මයා. අයබෝන් ඔබතුමා. 9 වෙනි පාර්ලිමේන්තුව කැඳවලා මාසයක් යනටත් කලින් කතානායකතුමාට පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි චෝදනාවක් කළ වෙනවා. මොකද උනේ? යම් කිසි දෙයකදී තීන්දුවක් දුන්නාම ඒ තීන්දුවට කැමැති කොටසකුත් ඉන්නවා, අකමැති කොටසකුත් ඉන්නවා. ඉතින් අකමැති කොටස යම් දේවල් ප්‍රකාශ කරනවා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට දිවුරුම් දෙන්න අවස්ථාව ලබා දීම මේ අත් වශයෙන්ම සිදු නොකළ යුතු කරුණක්ව තිබුණා නොවේද? මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා පත් වෙලයි කියලා ගැසට් පත්‍රයක් එවලා තියෙනවා. ඒකට ඒ ගැසට් පත්‍රයටත් එතුමා පත් වීමට විරුද්ධව යම් කිසි කෙනෙකුට යමක් කියන්න තිබුණා නම් ඕනෑ තරම් අවස්ථාව තිබුණා උසාවියන්. මරණ දඬුවම හිමි වෙච්ච පුද්ගලෙක් රටේ නීති හදන ව්‍යවස්ථාදායකයේ තීන්දුව తీරන ගන්න මෙවැනි පුද්ගලෙක්ව කැඳවීම සදාචාරාත්මකද? ඉතින් එහෙම මරණ දඬුවමට කැඳවුණායි කියලා අපි පත්තරෙන්නේ දැක්කේ. පත්තරේ අධිකරණ තීන්දුවක් තිබුණා නීත්‍යානුකූලව මට ලැබිච්ච නඩු තීන්දුව පැත්තකින් තියලා මම එහෙම කටයුතු කරන එක හරියද? නීතිපතිතුමා සඳහන් කරනවා මොහුට පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්න බෑයි කියලා. ඒතකොට එවැනි පසුබිමක් තියෙදි තමයි ඔබතුමා මේ අවස්ථාව ලබන්නේ. ඔබතුමා කියන්නේ නීතිපතිතුමා තීරකෙක්ද? රජයේ තීන්දුව తీරන ගන්න රජයේ පරිපාලන තීන්දුව ගන්න එක ඇත්ත. එයාගේ තීරණය හරිය කියලා හැම උසාවියක්ම විභාග කිරීමකින් තොරව පිළිඅරන් තියෙනවා. නෑ. ජනතා වරම ලැබූ පමණින්ම ඕනෑම වැරද්දක් කරපු පුද්ගලෙක් ව්‍යවස්ථාදායකයට යන්න සුදුසුද මේ කියන විදිහට? ඒක ප්‍රශ්න කරන්න තව තැනක් තියෙනවා. එතනට යන්න පුළුවන්. අදත් ගිහිල්ලා නැහැ. 150ක බහුතරය ඔබතුමාලට හදාගන්න තමයි മന്ത്രിවරයාට අවස්ථාව ලබා දුන්නේ කියලා කියනවා. අපිට එහෙම අවශ්‍යතාවයක් උනේ නැහැ තාම. ස්ථාවර නියෝග 27 දෙක යටතේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකයින්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ආණ්ඩු පක්ෂයෙන් ඔබතුමා සීමා කරන්න තීරණය කරේ ඇයි මේක පාට? අපි දවසකට 5 දෙනෙකුට දුන්නා. 5කට ඉදම දැන් 15ම ආවොත් නම් ඉතින් අද දවසේ වෙන වැඩක් කරන්න නම් දෙන්නේ. ඒ නිසා තමයි කිව්වේ එක නායකයෙකුට එකක් දෙන්න. දැන් අවසානයේ අපි තීන්දුවක් ගත්තා ගිය පෙරේදා පක්ෂ නායකයෝ දෙන්නෙකුට අහන්න පුළුවන්. චෝදනාව වෙල්ල කරේ මේක පක්ෂ නායකයන් එක්ක කතා කරන්නේ නැතුව ඔබතුමාගේ අභිමතය පරිදි මේ තීරණය ගත්තා. ඒ මුලදී තීරණය ගත්තේ හදිස්සියත් පක්ෂ නායකයොත් එක්ක කතා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි එහෙම තනි තීරණයක් තමයි ගත්තේ. 20 වෙනි සංශෝධනයේ ගැසට් කිරීමෙන් අනතුරු අගමැතිතුමා තවත් කපුටුවක් පත් කරනවා. මේ තවදුරටත් සංශෝධනය කිරීම සඳහා යෝජනා ගේන්න. ඒ යෝජනා සැලකිල්ලට ගන්න නැතුව ඇයි මේ මුල් ගැසට් කරපු 20 වෙනි සංශෝධනයේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ? එදා කරේ පාර්ලිමේන්තුවේ මේ යෝජනා ඉදිරිපත් කිරීම පමණයි. ඉතින් එහාට පියවරවල් 5ක් තියෙනවා. ඒ ඡන්දෙ තුනෙන් දෙක නොදීන්න ඉවරයිනේ. මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කරන විකාරය ඇවිල්ලා? එදා කලින් සූදානම් වෙලාවේ මේ විදිහේ විලෝපනයක් අපි කරනවා ඉන්නේ. ඒකනේ අර මේ බෝඩ් ඇඳගෙන ඇවිල්ලා ඒක ඉනේ ගහගෙන ඉඳලා එළියට ගත්තේ. මගෙන් අහනවා සමහර මන්ත්‍රීවරු ඔබතුමා මෙච්චර දෙයක් කරනවා hina වෙවි ඉන්නේ මොකද? මට hina වෙන්නේ නැති වෙන මොකද කරන්නේ? මම දන්නවා මොකද්ද මේ කරන්නේ කියලා. මොකද ඒකට ඒගොල්ලන්ට ඕන වුණා මේක කැමරාවකට දාලා අපි මේකෙත් උද්ඝෝෂණයක් කළායි කියලා ලකුණු දාගන්න. ඔබතුමා මොකද හිතන්නේ 20 වෙනි සංශෝධනයේ රටට ගැලපෙනවද? දැන් ඔය ඉදිරිපත් කරපු උදවිම කියන්නේ යම් දේවල් සංශෝධනය කරනවා කියන්නේ ඒක හරි. එහෙම තමයි වෙන්න ඕනේ. බලය ලැබුණොත් වේගේ වගකීමක් තියෙනවා රටට වඩාම හොඳ දෙයක්. පාර්ලිමේන්තුවේ දකුණු පසෙන් නියෝජනය වෙන්නේ ආණ්ඩු පක්ෂය. ඔබතුමා දකුණට බරයි කියලා කියනවා. පුටු ඉඳගෙන ඉන්න නැතිත් පොඩ්ඩක් දකුණට බර වෙලා ඉන්නවා පේන්නේ. මම කතා කරන මයික්‍රොෆෝන් එක තියෙන්නේ දකුණු පැත්තේ. ඒක නිසා මේ පැත්තට බර වෙලා තමයි මම මොනවා හරි කියන්න ඕන පාර්ලිමේන්තුවට. ආණ්ඩුවේ වැඩපිළිවෙල වන්නේ ගැසට් පත්‍ර නිකුත් කර යලි ඒවා හකුලා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොළොන්නරුව අබන්ගහ දකුණු ඇල ශ්‍රී විවේකාරාම විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය මැදබැද්දේ ආනන්ද නායක හිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. විශ්ව දානමය කියන එක කවුරුත් දන්නේ නැහැ නේද ඒ දේවල්. ඒක සමාජගත වෙන්න ඕන. දානමය මොකක්ද කියන්නේ අයිකර කියන මොනවද? විශ්ව ඇතුළත කරන දේවල් මොනවද? විශ්ව නරක දේවල් තියෙනවනේ. තේරුම් හැටියට විශ්වනම් මේ අnder නැහැ විශ්ව දානමය කියන සම්පූර්ණ දානමය විනාශ කරන්න. ඔය ව්‍යවස්ථා සංශෝධනය කරනකොට බොහෝ වෙලාවට කියන්නේ පුද්ගලිකත්වෙම. ව්‍යවස්ථා සංශෝධනය කරන්න බෑ. රටගෙන හිතලා තමයි මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කරන්න ඕනේ. අනිත් එක දැන් අපි වෙන විදිහට කරන්නේ පාර්ලිමේන්තුවේනේ. මන්ත්‍රීවරු ආවෝද කරගන්න ඕන මේකේ දෙන හොඳ නරක දෙයක්. සාමාන්‍ය මහ ජනතාව දන්නේ නැහැ නේද? රාජ්‍ය පාර්ශ්වයට මන්ත්‍රීවරු වහල් භාවයක් ලක්කන. ඉතින් බයකට උස්සනවා. ප්‍රතිපත්ති කරුවා නෑ. ප්‍රතිපත්ති කියන එක ඉතින් දෙපැත්තෙම සමන් වෙලාවට කඩනරක් තියෙනවා. කතා කරලා තියෙනවා සමග ජනතාව විදිහට සහාය දෙන්නේ කියලා. අපිට කොහොමද කතා කරන්නේ? අපිනේ විශ්ව පරාජය කිරීමේ ප්‍රමුඛයන් හැටියට කටයුතු කරන්නේ. පොල් මිල තියෙන එක කරලා තියෙනවා. සෙන්ටිමීටර ගණන් තමයි ජනතාවට පොල් මිල දෙයි ගන්න වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම සිදු වෙලා තිබෙන්නේ හැම අවස්ථාවකම ගැසට් පත්‍ර ගගහ ඒ ගැසට් පත්‍ර හකුලා ගන්න තත්ත්වයක්. සැමන් මිලට පරිප්පු මිලට ගැසට් පත්‍රයක් ගැහුවා.
ඒක හකුලා ගත්තා. හාල් මිලට ගැසට් පත්‍රයක් ගැහුවා. ඒ ගැසට් පත්‍ර හකුලා ගත්තා. මට හොඳට මතකයි වර්තමාන අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරණයේදීත් ඉන් පසුවත් වේදිකාවට නගිනකොට පොල් ගෙඩියක් පොල් බෑයක් අරගෙන යන්නට එතුමා අමතක කරේ නැහැ. ඉතින් මං හිතනවා දැනුත් කාලේ එළවිලා තිබෙන්නේ අගමැතිතුමා ඇතුළු රජයටම පොල් ගෙඩි ටික අරගෙන වේදිකාවල නැගලා මේ පොල් මිල පිළිබඳව රටේ ජනතාවට සත්‍යවාදී විග්‍රහයක් කරන්න. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව පොරොන්දු කඩකිරීමේ චෝදනාව යටතේ එන්තරවාසියක් යැවීමට ජාතික සමගි පෙරමුණ තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නායක අසත් සාලි මහතා සඳහන් කළේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂයට මන්ත්‍රී ධූරයක් ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දුවක් ලබා දුන් බවයි. විධායක සභාවේ අද යෝජනා වුණා සමගි ජන බලවේගයේ නායකතුමාට ඩිමාන්ඩ් නෝටිස් එකක් ඉෂු කරන්න පොරොන්දු කඩ කිරීමේ ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක්. ඒ කියන්නේ එතුමාගේ පක්ෂයෙන් තරඟ කරන්නවත් එතුමාගෙන් ජාතික ලයිස්තුවක්වත් අපි බලාපොරොත්තු හිටියේ නැහැ. අපි තනියම යන්න අපි දිස්ත්‍රික්ක 4ක ඒ වෙලාවේ වෙනකොට අපි සූදානම් කරලා තිබුණේ. ඒකට එතුමාගේ ඒ කැඳවීම වැදගත් මිනිස්සු හරහා ඒ කැඳවීමක් කරලා මටත් කතා කරලා එතුමාව හම්බ වෙන්න කියලා ඒ රැස්වීමේදී එතුමා ප්‍රකාශ කෙරුවා ඔබතුමා ජනාධිපතිවරණේ මම කියලා අපේක්ෂකෙක් දැම්ම ජනාධිපතිවරණයට. මම සජිත් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ පුතා අනිවාර්යයෙන්ම ඔයාව පාර්ලිමේන්තුවේ ගෙනියන එක මගේ වගකීමක් කියන ඒ පොරොන්දුව තමයි එතුමා දුන්නේ. එම නිසා අපේ පක්ෂයෙන් ඕක ලිඛිතව ගන්න කියන කොටත් මම කිව්වා ඒ පවුලත් එක්ක කිට්ටුවේ මම වැඩ කරන නිසා වැඩ කරලා තියෙන නිසා ඒ ප්‍රකාශය මට හැටි කියන එක තමයි මම පක්ෂයට කියලා තිබේ. දැන් අද නීතිඥ මහත්මයාට දැන් උපදේශ දෙනවා මේකට වාම ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එක යවලා දවස් 14කට පස්සේ ඒකට අරි පිළිතුරක් ආවේ නැති වුණොත් අපි නඩු මාර්ගයට යනවා. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මෙරට නව නිපැයුම්කරුවන් වෙනුවෙන් සිය වගකීම් ඉටු කර නොමැති බවත් වත්මන් ආණ්ඩුවෙන්ද සාධනීය ප්‍රතිචාරයක් දක්නට නොලැබෙන බවත් නව නිපැයුම්කරුවන් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය පවසනවා. කොළඹදී අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි නියෝජිතයන් මේ අදහස් පළ කළා. රජයේ වගකීමක් නවනිපැයුම් සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කරලා වෙළඳපොළට ගේන එක. දැන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ ආයතනය තමයි ශ්‍රී ලංකා නවනිපැයුම්කරුවන්ගේ කොමිසම. මේ ආයතනයෙන් නවනිපැයුම් වලට නවෝත්පාදන වලට සාධාරණයක් ඉටු වෙලා නැහැ. 2010 අවුරුද්ද වාර්තාවේ වේගනකාධිපතිතුමා මෙන්න මේ විදිහට කියනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නවනිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ 11ක වගන්තිය අනුව කොමිසම විසින් ඉටු කළ යුතු පහත් සඳහන් කාර්යයන් ඉටු කිරීම සඳහා කිසිදු ක්‍රියාකාරකමක් සිදු කර නොතිබුණි කියලා. පේටන් බලපත්‍ර ලබා දීමට සුදුසු නවනිපැයුම් තෝරා පේටන් බලපත්‍ර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. ඒක කරලා නැහැ. දේශීය හා විදේශීය වෙළඳපොළ පහසුකම් සොයා ගැනීමට උපකාර කිරීම. ඒක කරලත් නැහැ. ඒව කරලා නැති වුණාට මෙන්න මෙහෙම වැඩ කරලා තියෙනවා මේ කොමිසම. ශ්‍රී ලංකා නවනිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් විද්‍යාත්මක නවනිපැයුම් මධ්‍යස්ථානයක් බත්තර මුල්ල ප්‍රදේශයේ කුලී ගොඩනැගිල්ලක පිහිටුවා තිබූ අතර ඒ සඳහා මාසකට රුපියල් 1,25,000 බැගින් කුලී ගෙවා තිබුණි. එහි කිසිදු ක්‍රියාකාරකමක් සිදු කර නොතිබූ අතර 2010 අගෝස්තු මාසයෙන් පසුව මෙම මධ්‍යස්ථානයේ වසා දමා තිබුණි. නවනිපැයුම් සහ නවෝත්පාදන පිළිබඳව රටේ අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. හැබැයි එහෙම බලාපොරොත්තුවක් රටේ තිබුණට අපිට පේන්නේ නැහැ රජයේ තවම නිසි නියම වැඩපිළිවෙලක් මේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවා. නව නිපැයුම් දියුණු කිරීම සඳහා පත්කර සිටින බලධාරීන්ගේ පිළිසරණක් නොලබුණත් සෝත්සාහින් සිය නිර්මාණ දැයට දායාද කරන නිර්මාණකරුවෙක් පිළිබඳව අද දෙරණට වාර්තා වුණා. විශේෂත්වය වන්නේ මෙම නිර්මාණකරුවා සිය ආබාධිත තත්ත්වය පවා නොතකමින් දේශීය කැටයම් නිර්මාණ ශිල්පය නවම මාවතකට රැගෙන යාමට වෙරදරමින් සිටීමයි. දැන් ඔය වඩුමඩු මම කැටයම් කපද්දි මම ඒ තැන් වලට ගියාට මට පේනවා අපතේ යන ලී මට එලී දකිති මට පේන්නේ මේක පිඟානක්. තවත් අපිට වැටර ගන්න පුළුවන් උපකරණයක් තමයි මට එලී කැලි වල පේන්නේ. අගුණුකුල පැලස්ස සමගිපුර පදිංචි PM අජිත් රංගන වයස අවුරුදු 37ක විවාහක පුද්ගලෙක් වන අජිත් වෘත්තියෙන් ලී කැටයම් නිර්මාණ ශිල්පියෙක්. අජිත්ට වයස අවුරුදු 4දී එන්නත් කළ බෙහෙතක් විෂවීම නිසා එදා සිට මේ දක්වාම ඔහුට දෙපයට වාරුදී ඇවිදීමේ හැකියාව අහිමි වී තිබෙනවා. එහෙත් එය තම ජීවිත ගමනට බාධාවක් කර නොගත් අජිත් කැටයම් නිර්මාණ ශිල්පය තම ජීවිකාව බවට පත් කරගත්තා. මට මොකුත් බෑ කියලා ඉන්නේ නැතුව මට කරන්න පුළුවන් උපරිම මට්ටමින් ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවලට ගැළපෙන විදිහේ අපි මොන හරි වෙනස් දෙයක් කරන්න ඕන කියලා. ඒ අනුව සාමාන්‍ය කැටයම් ශිල්පීන්ගේ මග නොයමින් අජිත්
කැටයම්කරණයේත් ලීභාණ්ඩ ආශ්‍රිත උපකරණ නිපදවීමේත් නව මංපෙත් සොයා යනවා. මේ ඔබ දකින්නේ වඩුකර්මාන්තයේ ඉවතලන ලී කැබලිවලින් අජිත් නිර්මාණය කළ සුන්දර නිර්මාණ කිහිපයක්. මේක ඇවිල්ලා අපේ ජුවලරි බොක්ස් එකක්. වහන්න පුළුවන් ජුවලරි බොක්ස්. මේක විත්ති ලාම්පු. ඒකත් ඔයාලා හැදුවේ? ඔව්. ඇතුලේ තමයි හෝල්ඩර්ස් ඔක්කොම තියෙන්නේ. මේක වීදුරු. අනිත් ඔක්කොම ලී. ඉටිපන්දම් ගහන්න පුළුවන් වෙන පොඩි ස්ටෑන්ඩ් එකක්. මේක ටිකක් කල් ගියාට පස්සේ ඇති වුණ ගමන් මේ ඔක්කොම ගැලෙව්වා. ආයෙ මේ ටෙක්ස්ට් එක අපිට මාරු කරලා ටිකටම මේ පොලිෂ් කරලා පාවිච්චි කරා. ඒ සියලු නිර්මාණ අතර අජිත්ගේ නවතම නිර්මාණය මෙම ඖෂධීය පනාවයි. කොහොම ලීයෙන් නිපද වූ පනාව කොහොම තෙල්වලින් පදම් කර ඇති අතර ඒ ඖෂධී ගුණය හේතුවෙන් හිස් හොරි උකුණන් බෝවීම ආදිය වළක්වාගත හැකි වනවා. චීනේ ෂොප් වලට මගෙන් පනාව ඉල්ලලා තියෙනවා. ඉතින් එතකොට එයාලා පනාව අපිට හදලා ඉවරලා අපෙන් පනාව එය හොඳ ඒ කියන්නේ ලී පනාවේ වටිනාකම මෙතනින් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඇමරිකාවෙන් මම හිතන්නේ 5 දිනක් විතර මාත් එක්ක කතා කරලා තියෙනවා. එයාලා ෂොප් වලට ඩුබායි ඒ වගේ රටවල් 6ක අය මාත් එක්ක කතා කරලා තියෙන දැනට එයාලා ෂොප් වලට මේ බඩු ඉල්ලලා අජිත්ගේ ආබාධ තත්ත්වයේ හමුවේ සාමාන්‍ය උපකරණ වලින් මෙම පනා නිෂ්පාදනය කිරීමට නොහැකි නිසා අජිත් ඒ වෙනුවෙන් විශේෂිත යන්ත්‍රයක් නිපදවන්නේ ඔහු සතු නිමැවුම් හැකියාව මනාව පිළිබිඹු කරමින්. අදාළ යන්ත්‍රය මේ වන විටත් පේටන්ට් බලපත්‍රය සඳහා ඉදිරිපත් කර අවසන්. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක හෝ අදාළ පිරිසට මට මේ ටික දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හැදෙනවා නම් රාජ්‍යාංශය හෝ මැදිහත් වෙලා අර මේ කෑනෝ ගහ අපිට කරන්න පුළුවන් දේ තනි තනියෙන් මේ වැඩේ කරොත් අනිවාර්යෙන් අපි රටක් විදිහට නැගිටිනවා. දේශීය නිෂ්පාදන ඇගීම පිළිබඳ මෙරට තුළ කතාබහක් ඇතිවී තිබෙන පසුබිමක අජිත්ගේ මෙම නවම නිර්මාණවලටත් ඉඩක් වෙන්නුවොත් එය රට වෙනුවෙන් සිදු කරන මෙහෙවරක් නොවන්නේද. යෞවනයේ සිහින සැබෑ කරන ගායන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් නවවැනි අදියරේ සිහින තරුව ලෙස කිරුළු පැලදී ෆැලන් ඇන්ඩ්‍රියා අද සිය ගම් ප්‍රදේශය වන කළුතරට පැමිණියා. මෙවර සිහින තරුව ලෙස කිරුළු පැළඳී ෆැලන් ඇන්ඩ්‍රියා සිය ගම් ප්‍රදේශය වන කළුතර බලා පැමිණීමට අද පස්වරුවේ ගමන් ආරම්භ කළේ මොරටුව නගරයෙන්. අවසන් තරගකරුවන් 10 දෙනාද සමගින් මොරටුවේ සිට රථ පෙරහැරින් ගමන් කළ ෆැලන් ඇන්ඩ්‍රියාට මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන්ද හරසර පිරිනැමුණා. අතර ස්ථාන කිහිපයකදීම පිළිගැනීමේ උත්සවද පැවැත්වුණා. නවවන අදීරේ සීන තාරකාවියට ලීනානාදට දෙවසුරනියන් අස්වාදෝ ගුත්තිල පණ්ඩිත වට කරන් නිර්ගුණ විසරද පඬිදනන් හාමානේ ඔබ තවගෙන දුරසිතන්. මෙවර සිහින තරුව ප්‍රමුඛ අවසන් තරගකරුවන් 10 දෙනා සහභාගී වන සංගීත ප්‍රසංගය කටුකුරුන්ද රේන්ජර්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ප්‍රසංගය ෆීඩ්බැක් සංගීත කණ්ඩායමේ සංගීතයෙන් හැඩ වෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. ඊයේ රාත්‍රී 9:30ට පමණ ත්‍රිකුණාමලි නගරයේදී ත්‍රිරෝද රථයක් සහ සුඛෝපභෝගී ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගියා. ජිප් රථයේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවයි පොලිසිය පැවසුවේ. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණියා. ඒ LTTE සමාජිකයන් පිරිසක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවරගත් බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමටයි. මම මේ දවස්වල ටික්ටොක් විතරයි. ටික්ටොක් විතරයි. මුකුත් දේශපාලනයක් නැහැ ටික්ටොක් කරනවා. සෑම ග්‍රාම සේවා වසමකම අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවසක් ඉදිකරදීමේ වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තලවතුගොඩ බටහිර තෝරාගත් පවුලක් වෙනුවෙන් ඉදිකරන නිවසක් බාර දීම පසුගියදා සිදු වුණා. ප්‍රදේශවාසීන්ගේද දායකත්වයේ ඇති ඉදිකරන නිවසේම පවුලට පිරිනැමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය වසරේ එංගලන්තයේ සිට නැවමගින් මෙරටට ගෙන වූ කසල බහලුම් 21ක් අධිකරණ නියෝගය මත නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා රේගුව පියවරගෙන තිබෙනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.